සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් වසන්නට මේ පැයේදීත් බෞද්ධ රූපවාහිනිය සමගින්ම ඒකාත්මික වන සුපින්වත් ඔබ වෙත බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී සංනිවේදනය කරන දායකත්ව දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. සදහවත් පින්වතුනි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් වැඩම කොට වැඩ හිටින පින්වත් ස්වාමින් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය බෙරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුදුනත් මැද සාදු නාද නන්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, අද දේශනාවේ දායකත්වය ලබා දී කටයුතු කරන පින්වත් පිරිස කැනඩාවේ ටොරන්ටෝහි පදිංචි ප්‍රියංගනී පෙරේරා මහත්මිය, සමුද්‍ර පෙරේරා පුතුණුවන් ප්‍රධාන කොට ඒ පින්වත් පිරිස. ඒ පින්වත් පිරිස අද දවසේදී බෞද්ධ රූපවාහිනී මෙතනට පැමිණ දේශනාවට සහභාගී නොවුනත් මේ දේශනාව සුපින්වත් ඔබ වෙත මෙලෙසින් ගෙන එන්නට සිය දායකත්වය ලබා දී කටයුතු කරනවා. එහෙමනම් අපි හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම් වෙමින් මෙතෙන් සිට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝසුකෝති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි ප්‍රියංගනී පෙරේරා මහත්මාව, ඒ වගේම සමුද්‍ර පෙරේරා පුතුණුවන් ඇතුළු පින්වත් පවුලේ හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ පින්වත් මෑණියන්ට, මේ මහත්මාවට, ඒ වගේම පුතුණුවන්ට මේ උදාාර කුසලයේ ධර්ම අවබෝධයේ පිණිසම වේවා කියන ආශිංසනෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම මිට අවුරුදු 3කට පමණ පෙර කැනඩාවේදී අභාව ප්‍රාප්ත වූ
ආචාර්ය අශෝක පෙරේරා මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ උදාාර අභිලාෂයෙන් තමයි අද මේ පින්කම සිද්ධ වන්නේ. පින්නතුනේ මාතෘකා කරපු දේශනාව මේ හැමෝම දන්න දේශනාවක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ මාතෘකා ස්ථානයේ තබාගත් දේශනාව මළගෙවල් වල පමණක් දේශනා කරන සජ්ජායනා කරන දේශනයක් හැටියට තමයි අපේ සිත්වල කාවැදිලා තියෙන්නේ. හැබැයි පින්නතුනේ මේ දේශනාව මළගෙවල් වල නෙවෙයි. මට හිතෙන්නේ නම් දෙන්නෙක් විවාහපත් වෙනකොට මංගල පෝරුවේ වුණත් කියන්න සුදුසුම දේශනාවක් තමයි අනිත්‍යාවත සංඛාරා කියන මේ දේශනාව. මොකද මේ දේශනාව තුළ බුදු දහමේ හරය සඳහන් වෙනවා. මුළු බුද්ධ ශාසනයේම මේ දේශනාව තුළ සඳහන් වෙනවා. පින්නතුල දන්නවා දහම්සොඳ මහරජුරුව ගැන. දහම්සොඳ මහරජුරුව ධර්මයේ හොයාගෙන ධර්මයේ වෙනුවෙන් සිය රාජ්‍යයෙන් පරිත්‍යාග කළා. ඒ වගේම පින්නතුනි සිය ජීවිතයෙන් පරිත්‍යාග කළා. පින්නතුලට මතක ඇති ධර්මයේ හොයාගෙන යනකොට අර රාක්ෂයෙක්ගේ යක්ෂයෙක්ගේ විලාසයෙන් හිටපු සක්දෙව්දුන්ගේ කටට පැන්න ධර්මයේ බලාපොරොත්තු වෙන. අන්න එදා සක්දෙව්දුන් බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගත්ත මේ දේශනාව දහම්සොඳ මහරජුරවන්ට දේශනා කළා. දහම්සොඳ මහරජුරුව මේ දේශනාව ඉගෙනගෙන ගොඩාක් පැහැදීමටපත් වෙලා නැවත තමන්ගේ රාජ්‍යයට ගිහිල්ලා හැමදාම රාජ සභාවේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ අනිත්‍යාවත සංඛාරා කියන ගාථාව 3 වතාවක් සජ්ජායනා කරලා සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව තාම හොඳින් සඳහන් වන දේශනාවක්. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ එක ජීවිතයක ඉපදුනා තාපසයෙක් වෙලා. මේ තාපසයාගේ නම අරක. අරක තාපසතුමා. මේ අරක තාපසතුමා තමන්ගේ ශිෂ්‍යයන්ට කරන හැම එකම අනුශාසනාව තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන අනුශාසනාව. දැන් මේ ගෝල පිරිස උදේට වඳින්න ගියාම ඕක කියනවා. හවසට වඳින්න ගියාම නැවත ඕකම කියනවා. පින්නතුනි පුංචි කාලයක් නෙවෙයි අවුරුදු 30 40000ක්. මොකද අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ තමයි මේ තාපසතුමා තමන්ගේ ශිෂ්‍යයන්ට වදාරන්නේ ප්‍රකාශ කරන්නේ ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන මේ අනුශාසනාව. ඉතින් මේ අනුශාසනාව අහලා මේ ශිෂ්‍යයෝ සියලුම දෙනා පංච අභිඥා අට සමාපatti උපදවලා තියෙනවා. තුන්වහන්සේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වුණා. මේ ප්‍රධාන තාපසතුමා අරක තාපසතුමා ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා ආනන්ද මාහිමියන් වහන්සේට වදාරනවා ආනන්ද එක ජීවිතයක මම මේ විදිහේ තාපසයෙක් වෙලා ඉපදුනා. මගේ අනුශාසනාව තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියන මේ අනුශාසනාව. හැබැයි ආනන්ද මම මේ අනුශාසනාව කරලා තියෙන්නේ මිනිසුන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. ඉතින් එදාටත් වඩා අදටයි මේ අනුශාසනාව ගැලපෙන්නේ. මොකද අද මිනිස්යන්ට ආයුෂ
අවුරුදු 100ක්වත් නැහැ. තාම කෙටි කාලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනද මාහිමියන් වහන්සේට ප්‍රකාශ කරලා දේශනා කරලා අපේ අප්‍රමාදයේ පිණිස පුදුම ගණනය කිරීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද යම්කිසි පුජ්‍යලෙක් අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයාට හම්බෙනවා ඍතු 300ක්. ඇයි දැන් ඍතු තියෙනවනේ වර්ෂයකට 3ක් නේද? හේමන්ත, ගිම්හාන, වස්සාන. ඉතින් අවුරුදු 100ක් හිටියොත් ඍතු 300ක් හම්බෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද අවුරුදු 100ක්ම ජීවත් වුණොත් ඒ පුජ්‍යලයාට මාස 1200ක් හම්බෙනවා. ඒතර මාස 1000ක් කියලා කියන්නේ මොකද්ද? දැන් බලන්න පින්නතුනි මාස යන වේගය හොයන්න පුළුවන්ද? 2019 ලැබුවා 2020 දන්නේම නැහැ ගෙවිලා ගියා. දැන් 2021ත් ලැබලා දැන් භාගයකට කිට්ටු කරලා තියෙනවා. එතකොට බලන්න මාස යන වේගය හොයන්න බෑ. එහෙමනම් අපේ මොන සැලසුම් තිබුණත් මොන ප්‍රාර්ථනා තිබුණත් මොන බලාපොරොත්තු තිබුණත් අපි උපරිම වශයෙන් ජීවත් වෙන්නේ මාස 700ක් 800ක් තමයි. මොකද අවුරුදු 100ක්ම ජීවත් වෙන කෙනෙක් නැහැනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා විශේෂයෙන් මේ මිනිස්යන්ගේ ඕනම සත්වයකගේ ප්‍රධාන දෙයක් තමයි මේ කෑම. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලුම සත්වෝ ආහාරයෙන් තමයි යැපෙන්නේ. එහෙමනම් සාමාන්‍ය මිනිස්සෙක් බත් වේල් දෙකක් කෑවොත් උදේ වේල සාමාන්‍ය විදිහට කාලා බත්ම වේල් දෙකක් කෑවොත් කෑම වේල් කීයක් කනවද? කෑම වේල් ඕනනම් කයි පින්නතුනේ 72000ක් විතර. කෑම වේල්. එතකොට බලන්න ඒකෙමුත් අපිට පුංචිම කාලේ කෑම කන්න බෑ. පුංචිම කාලේ කෑම කන්න බෑ. වයසට ගිහිල්ලා වයෝවෘද්ධ වෙලා කෑම කන්නත් බෑ. ලෙඩ වුණාම කෑම කන්නෙත් නෑ. ඊළඟට කෑම නැතුව නොකන අවස්ථාවක් තියෙන ඕනම කෙනෙකුට කෑම නැති වෙන අවස්ථාවක් ඉදෙන්න පුළුවන්. ඊළඟට පින්නතුනි ඔය තරහමරහ වෙලා කෑම කන්න නැති අවස්ථාවක් තියෙනවනේ. එහෙම බලපුවාම කෑම වේල් 30-40000ක්වත් අපි කන්න නැතුව ඇති. බලන්න අපි හොඳට හිතනකොට මොන තරම් බොරු ජීවිතයක්ද අපි මේ ගත කරන්නේ කියලා තේරෙනවා. මහා බොරුවක්, මහා මුලාවක්. එහෙම කියලා පින්නතුනි පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ එයින් විපුල ප්‍රයෝජන ගන්න ඕන. එහෙමනම් දැන් පින්නතුලට පැහැදිලි ජීවිතයේ තියෙන ස්වභාවය. මේ ජීවිතය කියලා කියන්නේ තනාග තියෙන පිනිබින්දුවක් වගේ කියලා දැන් අර්ක ශාස්ත්‍රය වදාළනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවතත් ඒක තහවුරු කළා. අපිට උනත් තේරෙනවා මේකට 아무තු බණක් අවශ්‍යත් නැහැ. හොඳට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් නුවණින් මෙනෙහි කරන්න පුරුද්දක් තියෙනවා නම් පුරුදු වෙලා තියෙනවා නම් මේ ජීවිතයේ තියෙන අස්තීර ස්වභාවය අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. පින්නතුනේ මේ ජීවිතය කියලා කියන්නේ හොඳට කල්පනා කරලා බලපුවාම දැල් වෙන ඉටිපන්දමක් වගේ. දැන් ඉටිපන්දම දැල් වෙනවා කියලා කියන්නේ ඒකේ අභාවයට යන එක නේද? ඒ වගේ තමයි අපි දවස ගාන මේ ගිවාගෙන යන්නේ මරණයට. දැන් අපි දවසක් නිදාගෙන ඉඳලා පහවදාට හැරෙනවා. ආයේ දවස නිදා ගන්නවා. ආයේ හැරෙනවා.
මේ විදිහට පින්නතුනි දවස දවස ගෙවිලා යනවා කියලා කියන්නේ අපි මරණය කරා ලං වෙනවා. එහෙමනම් ජීවිතයේ ස්වභාවය කාටත් පැහැදිලි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද මේ කතාව මේ ඇත්ත ස්වභාවය මේ කියලා දෙන ඇත්ත මොනතරම් මේ පුතත්ජන සත්වයන්ට කෙලස් බරිත මිනිසුන්ට කොච්චර කිව්වත් ඒක හිතට ගන්නේ නැහැ. ඔළුවට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් කෙලස් බර වැඩි. දැන් බලන්න පින්නතුනේ මේ කෙලස් වල ස්වභාවය කෙලස් කියලා කියන්නේ අපට අයිති දෙයක් නෙවෙයි. දැන් මොකද දේශනාවේ සඳහන් වන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං මේ සිත බොහෝම පින්නතුනේ ප්‍රභාස්වරයි. මේ ප්‍රභාස්වර වූ හිත විනාශ වෙන්නේ මේ ආගන්තුකෝ පැමිණිච්ච කෙලස් නිසා. එහෙමනම් කෙලස් කියන දේවල් ආගන්තුකෝ ආපු දේවල්. ඒ කියන්නේ ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. ඕනම කෙලෙසයක් නැති කරන්න පුළුවන්. ඒක අපිට අයිති දෙයක් නෙවෙයි. හැබැයි මේ අනවරාග්‍ර සංසාරේ කෙලවරක් නැති සතර අපි ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් එන්නේ මේ කෙලෙස් ස්වභාවයන් නිසා. පින්නතුනේ දීර්ඝ සංසාරේ අපි හැම දිනාම වැඩියෙන් ස්පර්ශ කරලා තියෙන කෙලෙස් පැත්ත. ඒ කොහොමද අපි එක කියන්නේ? ඇයි දැන් බලන්න අපිට පින්නතුනේ ලෝභ කරන්න අමුතුවෙන් අපට පන්ති යන්න ඕන නැහැ. ලෝභ කරන්න අපි ඉබේම වගේ දන්නවා. ස්වභාවිකවම ළමයි දන්න හොඳට ලෝභ කරන්න. ඒ මොකද සතර පින්නතුනේ ලෝභය හොඳට පුරුදු කරලා තියෙනවා. තිරිසංගත සතෙක් වුණත්, මිනිස්සෙක් වුණත්, දිව්‍ය ලෝකෙ ගියත් කොහේ හිටියත් ලෝභය ප්‍රගුණ කරලා තියෙනවා. ඒ නිසා අර ප්‍රගුණ කරපු දේ පින්නතුනේ ඉක්මනට ඉස්සරහට එනවා. ඒතර කෙලෙස් වේගවත් කියන්නේ අන්න ඒකයි. දැන් බලන්න අපිට කේන්ති ගන්න, තරහ ගන්න අමුතුවෙන් ගන්නන්න ඕනද? නෑනේ. අපිට පින්නතුනේ ක්‍රමානුකූලව හොඳට තරහ යනවා. එතකොට බලන්න මේ කෙලෙස් ගතිවල ස්වභාවය. දැන් බලන්න අපිට ඊර්ෂ්‍යා කරන්න අපේ දෙමව්පියෝ කියලා දුන්නද? පුතේ මෙන්න මෙහෙම හොඳට කල්පනා කරලා ඊර්ෂ්‍යා කරන්න ඕන කියලා දුන්නද? නෑ. අපි හොඳට ඊර්ෂ්‍යා කරන්න දන්නවා. ඒකට හේතුව මොකද්ද? අපි සසර හොඳට මේ පැත්ත ප්‍රගුණ කරලා තියෙනවා. භාවිතා බහුලීකృతా වැඩියෙන් පුරුදු කරලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතෙත් පින්නතුනේ හොඳට කෙලස් පැත්තට අපි යනවා. හැබැයි මේ කෙලස් පැත්ත කඩා ගන්න නිකලස් පැත්තට සිල්වත්කම් හදා ගන්නට, ගුණවත්කම් හදා ගන්නට, දානමාන ආදී පින්කම් කරන්නට ඒවාට අපි නැමෙන්නේ නැහැ. ඒවා ඇන කිව්වත් නැමෙන්නේ නැහැ. ඉතින් පූර්ව පිනක් තියන අය තමයි මේ පැත්තට ඇදිලා යන්නේ. එහෙමනම් බලන්න පින්නතුනි කෙලෙස් වේගයේ වැඩි. එතකොට අනාදිමත් සංසාරේ අපි පුරුදු කළාම තියෙන මේ පැත්ත. ඒ පැත්තට ඇදිලා යනවා. එහෙමනම් අපි හැමෝම හිතට ගන්නට ඕන මේ සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය. ඒතර බුදුරජාණන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද මේ ජීවිතයේ තියෙන අත්ීර ස්වභාවය මොනතරම් පැහැදිලි කළත් පුතත්ජන සත්වයා විශේෂයෙන් මේ කෙලෙස් බරිත සත්වයා මේක තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න නැති වෙන්න හේතුව තමයි කෙලෙස් බර. කූඹියෙක් වුණත් ඉතින් පංචකාමයට එක්කන ජීවත් වෙන්නේ. ඉතින් අර පුරුදු කරපු පැත්තට මැදිලා යනව නිසක්කා නියම විදිහට මොනතරම් ඇන කිව්වත් මේ ධර්මයේ ගලප ගන්න සමහරුන්ට දක්ෂකම නැහැ.
ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා ලස්සන උපමාවක් වදාරනවා. ආනන්ද ආජානීය අශ්වයන් ඉන්න 4 දෙනෙක්. ඒ කියන්නේ හොඳට පුහුණු කරපු අශ්වයෝ. මේ හොඳට පුහුණු කරපු අශ්වයන් 4 දෙනාගෙන් පළවෙනි අශ්වයාට ඒ අශ්වයා බලා ගන්න කෙනා කෙවිතක් අරගෙන කෝටුවක් අරගෙන කෝටුව උස්සනකොටම ඒ පළවෙනි අශ්වයා දන්නවා කරන්න ඕන දේ. එයා දන්නවා ගමන ඉක්මන් කරන්න ඕන නැත්නම් ගුටි කණ්ඩ වෙනවා කියලා ගමන ඉක්මන් කරනවා. ඒ පළවෙනි හික්මිච්ච අශ්වයා. දෙවෙනි හික්මිච්ච අශ්වයාට හිම් බෑ. එයාට යාන්තමට අර කෙවිතෙන් අර ලොම්වල ගෑවෙන්න ඕන. එතකොට තමයි එයා වැඩේ කරන්නේ. එතකොට බලන්න පින්නතුනි දෙවෙනි අශ්වයාට කෝටුවක් තියනවා කියලා දැනෙන්න ටිකක් ලොම්වල ගාවන්න ඕන. එතකොට තමයි එයා වැඩේ කරන්නේ. තුන්වෙනි අශ්වයාට එහෙම හරියන්නේත් නැහැ පහරක් ගහන්න ඕන. එතකොට තමයි එයා ඒ වැඩේ කරන්නේ. හතරවෙනි අශ්වයාට එහෙම හරියන්නේත් නැහැ. එයාට පින්නතුනි අනිවාර්යයෙන්ම හොඳ නිලයක් අල්ලලා හිරි වැටෙන්න ගහන්න ඕන. එතකොට තමයි එයා ඒ වැඩේ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ අශ්වය 4 දෙනා පළවෙනි අශ්වයාට කෝටුව උස්සනකොට වැඩේ කරනවා. දෙවෙනි අශ්වයාට ලොම්වල කෝටුව ගාවනකොට අමද්දනකොට වැඩේ කරනවා. තුන්වෙනි අශ්වයාට පහරක් වදිනකොට වැඩේ කරනවා. හතරවෙනි අශ්වයාට නිලයක් බලලා ඇට කටුවකට හිරි වැටෙන්න ගැහුවොත් තමයි රිදෙන්න ගැහුවොත් තමයි යා කරන්නේ. තථාගතයන් වහන්සේ වදාරන ආනන්දය අන්න ඒ වගේ මේ ලෝකයේ පුජ්‍යලයොත් 4 දෙනෙක් ඉන්නවා. දැන් පළවෙනි පුජ්‍යලයාට ආරංචි වෙනවා අහවල් ගමේ මිනිස්සෙක් මැරිලා, ස්ත්‍රියක් මැරිලා නැත්නම් පුරුෂයෙක් මැරිලා, කවුරු හරි කෙනෙක් මැරිලා. ආරංචි විච්ච ගමන් මෙයාට හොඳට ප්‍රඥාව තියෙන මෙයා කල්පනා කරනවා අනේ කවදා හරි දවසක මාත් මැරෙනවනේ. ඉතින් එහෙමනම් මෙහෙම බත් කකා ඉඳලා හරියයිද? අනේ මේ යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. ජීවිතයේ සැනසෙල්ල හදා ගන්න ඕන කියලා යා විවේක ජීවිතයකට හුරු වෙනවා. බොහොම සීලවන්තව හිත දියුණු කරන්න යා පෙළඹෙනවා. ඒ හරියට අර පළවෙනි අශ්වයා වගේ කෝටුව උස්සනකොටම වැඩේ කරනවා වගේ. කෙනෙක් මැරිලා කියන ආරංචිය ඇහෙනකොටම එයා අප්‍රමාදී වෙනවා. දෙවෙනි පුජ්‍යලයට එහෙම හරියන්නේ නැහැ. එයාට දැන් දෙවෙනි අශ්වයාට නම් ලොම්වල ටිකක් කෝටුව අමද්දන්න දෙපේ. අන්න ඒ වගේ දෙවෙනි පුජ්‍යලයාට කෙනෙක් මැරිලා ඉන්නවා කියලා ඇහුවට හරියන්නේ නැහැ. එයාට ඇස් දෙකෙන් දකින්න ඕන. උන දකින්නකොට එයා කල්පනා කරනවා අනේ මේ ජීවිතයේ ඇති දෙයක් නැහැ. මටත් මේ විදිහට පෙට්ටියක ඉන්න වෙනවානේ කියලා හිතනවා. දැන් බලන්න පින්නතුනේ දෙවෙනි පුජ්‍යලයාට දෙවෙනි අශ්වයාගේ ස්වභාවයට අපි වැටෙන්නේ නැහැ. පළවෙනි තැනට කොහොමත් වැටෙන්නේ නැහැ. දෙවෙනි තැනට වැටෙන්නෙත් නැහැ. දැන් බලන්න කොච්චරනම් මිනිසුන් මැරිලා ඉන්නව අපි දැකලා තියෙනවා. අපි සුනාමිය දැක්කා. ඊළඟට පින්නතුනි කුණු කඳු වලට මිනිස්සු යට වෙලා අමුමේ මිය දෙනවා අපි දැක්කා. බෝම්බ වලට මිනිස්සු යට වෙනවා අහු වෙනවා අපි දැක්කා. ඕන තරම් මේවා අපි දැකලා තියෙනවා. හැබැයි දැක්කට තාමත් අපි ප්‍රමාදයි. අපි තාමත් සසර. දැන් බලන්න කොච්චරනම් අපි මලගෙවල් වලට යනවද? සමහරු මලගෙවල් අතහරින්නේ නැහැ. ඒක හොඳ ගුණයක් තමයි. මලගෙවල් වලට යනවා. මලගෙවල් වලට ගිහිල්ලා අපි කවදාවත් පින්නතුනි අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරනවද?
එහෙම මෙනෙහි කිරීමක් නැහැ. අපි ගිහිල්ලා බලන්නේ කවුද අඬන්නේ, කාටද වැඩියෙන් දුක තියෙන්නේ. ඉතින් ඕ වගේ මොනවා හරි ඕපදූපයක් තමයි අපි හොයන්නේ. ඒ නිසා තමයි අද මිනිස්සු බොරුවට මලගෙවල් වල අඬන්න පෙළඹෙන්නේ. දැන් ඇඬුවේ නැත්තම් සමාජෙන් දෝෂාරෝපණයක් වෙන නිසා සමහරු බොරුවට හඬනවා. එහෙම අඬන්න වෙලා තියෙනවා. නැත්තම් සමාජීය මිනිස්සු දෝෂාරෝපණය කරනවා. අනේ කිසි ගාණක් නැහැ බලන්න මේ මිනිස්සයා ඉන්න කාලේ කොච්චර මහන්සි වෙලා හම්බ කරාද මේ මිනිස්සුන්ට කිසි ගාණක් නැහැ කියලා දොස් කියනවා. එතකොට හැඬීම කියලා කියන්නේ පින්නතුනේ ඇත්තටම අකුසලයක්, හඬන්න අවශ්‍ය නැහැ. ඒක මහා බොරු වැඩක්. එතකොට බලන්න අපි කොච්චර මලගෙවල් වලට ගියත් යාන්තමටවත් අපි හිතලා නැහැ අනේ මේ පෙට්ටියේ ඉන්නා වගේ මටත් කවදා හරි දවසක අද හිටම වුණත් මට ඉන්න සිද්ධ වෙනවා කියලා කවුරුත් හිතන්නේ නැහැනේ. සමහර අය මටම කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපි අහවල් අයගේ මල ගෙදර ගියා අනේ නිදාගෙන ඉන්නවා වගේ hina වෙලා ඉන්නවා වගේ බලන්න අනිත්‍ය දකින්න තියෙන හොඳම තැන එතන දකින්නෙත් පින්නතුන් නිට්ටිය. ඉතින් එහෙමනම් අපි දෙවෙනි පුජ්‍යලයාට වැටෙන්නෙත් නැහැ. තුන්වෙනි පුජ්‍යලයා මොකද්ද? දැන් තුන්වෙනි අස්සයා නම් උහුට අර කෝටුවෙන් ලොන් වල ඇමැද්දුවාට හරියන්නේ නැහැ. තුන්වෙනි අස්සයාට පහරක් වදින්න ඕන. අන්න ඒ වගේ තමයි තුන්වෙනි පුජ්‍යලයාට එහෙම ඇස් දෙකෙන් දැක්කට කෙනෙක් මැරිලා ඉන්නවා හිතට වදින්නේ නැහැ. හැබැයි තමන්ගේම කෙනෙකුට වෙන්න ඕන. ඒ කියන්නේ තමන් ප්‍රිය කරන දරුවෙකුට, ප්‍රිය කරන අම්මා තාත්තට, බිරිඳට, තමන්ට සමීපවම හිටපු කෙනෙක් මරණයටපත් වුණොත් ඔන්න හොඳටම දැනෙනවා. හරියට අර තුන්වෙනි අස්සයා පහරක් කෑවා වගේ දැනෙනවා. ඒකත් කමන්නේ එහෙම දැනෙලා හරි අප්‍රමාදී වෙනවා නම්. සමහර පුජ්‍යලෝ අපට මුණ ගැහිලා තියෙනවා. එහෙම විචය තමන්ට හිතයි සීම කෙනා මිය පරලෝක ගියාට පස්සේ අනේ මට මේ කිසි දෙයකින් වැඩක් නැහැ කියලා ධර්මයේ හොයාගෙන යන අය ඉන්නවා. හැබැයි පින්නතුනේ ඒකත් වටිනවා. හැබැයි සමහර පුජ්‍යලයන්ට ඒකත් ටික දවසකින් අමතක වෙලා යනවා. පැරණි විදිහටම වැටෙනවා. එතකොට තුන්වෙනි ගණයට වැටෙන්නේ නැති සත්වෙත් ඕන තරම් මේ සමාජය අපට දකින්න පුළුවන්. දැන් බලන්න සමහර වෙලාවට තමන් ප්‍රිය කරනම කෙනා නැති වුණාට පස්සේ අනේ මම ධර්මයටම යනවා මට කිසි දෙයකින් වැඩක් නැහැ කියපු අය නැවත පින්නතුනේ ධර්මයෙන් ඈත් වෙලා පුදුම විදිහට ලෞකික ජීවිත ගත කරනවා. එතකොට බලන්න ඒ තුන්වෙනි පුජ්‍යලයා. හතරවෙනි පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ වදාළ දැන් හතරවෙනි අස්සයාට නම් නිලයක් බලලා හොඳට රෙදෙන්නම ගහන්න කිව්වා. ගහනවා කිව්වා. අන්න ඒ වගේ හතරවෙනි පුජ්‍යලයාට තමන්ට සමීප කෙනෙකුට වෙලාවක් තේරෙන්නේ නැහැ. එහෙනම් තමන්ටම වෙන්න ඕන. දෙහිම අවස්ථා තියෙනවනේ නේද? සමහර අය බලන්න එළව ගිහින් මෙලව යන එන අය ඉන්නව නේද? ඔන්න මරුණා මෙන්න මරුණා කියලා කියන අය කොහොම හරි පණපෙන්ද රැක ගන්න අවස්ථා තියෙනවා. එතකොට බලන්න පින්නතුනි එහෙම අය දැන් සමහර වෙලාවට දැන් Tamanටම වුණාම දැන් පිළිකාවක් වගේ රෝගයක් හැදිලා මොකක් හරි හදවත් රෝගයක් හැදිලා මරණේ පෙනිපෙනී ඉඳලා කොහොම හරි පණකෙන්ද ගැට ගහ ගන්නවා. දැන් එහෙම අය නම් අපිට ගොඩක් හම්බ වෙනවා. ඒ අය ඔන්න එනවා භාවනා මධ්‍යස්ථාන වලට එනවා, පන්සල් වලට එනවා. ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ මට හොඳටම තේරුණා ජීවිතයේ ස්වභාවය. දැන් නම් ඉතින් මට ඉක්මනට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ධර්මයේ සම්බන්ධ කරගත්තොත්, ධර්මය අල්ලගත්තොත් මට ඒ ඇති කියලා
පුදුම උනන්දුවෙන් බණ අහනවා, භාවනා කරනවා. එහෙම අය ඉන්නවා. ඒකත් වටිනවා. මොකද ඒකත් අප්‍රමාදයක්. හැබැයි පින්නතුනි තමන්ටම වෙලත් තේරෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. තමන්ටම වෙලත් තේරෙන්නේ නැති පිරිස කියලා කියන්නේ දැන් උදාහරණයක් හැටියට කිව්වොත් සමහර අය ඉන්නවා දැන් මට විච්ච සිදුවීමක් මම කියන්නම්. එක මහත්මෙක් ඉතින් එතුමාගේ පුතා අපිත් එක්ක බොහෝම හිතවත්. වයෝවෘද්ධ තාත්තා කෙනෙක්. මේ තාත්තා ස්වාමීන් වහන්සේලාට වැඩි කැමති නැහැ. සද්ධාව බිඳුවක්වත් නැහැ. හැබැයි ළමයින්ගේ යුතුයකම් ඒවා මේව ඔක්කොම කරලා තියෙනවා. ඒක එක පුජ්‍යලෝ ඉන්නවනේ. ඉතින් මේ තාත්තට පිළිකාවක් වැළඳුණා. ඉතින් ඒ වෙලාවේ අර පුතා අපිට කිව්වනේ ස්වාමීන් වහන්සේ තාත්තා හරියට බයයි. පිරිත් ටිකක් පුළුවන් නම් කියන්න දෙන්න කිව්වා. අපි රෝහලට ගිහලා පිරිත් කිව්වා. පිරිත් කිව්වහම මේ තාත්තා මගේ අත අල්ලගෙන අඬනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලාට කැමති නැති කෙනා. ඉතින් ධර්මයක් පුරුදු කළත් නැති නිසා මං අනිත්‍ය ලක්ෂණය ගැන කියන්න ගියේ නෑ. මං කව බය වෙන්න එපා මහත්තයා සුවපත් වෙයි. ඕක හරියනවා. ඉතින් ඒ විදිහට අර රවට්ටලා වගේ එයාගේ හිත සනසලා අපි ආවා. කොහොම හරි පින්නතුනි දැන් මේ තාත්තා සුවපත් වුණා ටික කාලෙකට. ඉතින් දවසක් මේ පුතත් එක්ක ඒ පවුලේ අය අපේ ස්ථානෙට ආවා දානයක් දෙන්න. ඉතින් තාත්තගේ කොණ්ඩෙත් හොඳට වැවිලා පුංචි මුණුබුරෙකුත් වඩාගෙන දැන් සතුටෙන් ඉන්නවා. ඉතින් මේ පුජ්‍යලයා මේ තාත්තා දැක්කහම මට සතුටක් ඇති වුණා. මොකද මොනා වුණත් බොහෝම අසරණව හිටපු කෙනා දැන් හොඳ නිරෝගී පාටට ඉන්නවා. ඉතින් මම ළඟට ගිහිල්ලා ඇහුවා දැන් හොඳයි නේද? දැන් තාම බෙහෙත් පාවිච්චි කරනවාද? අර කතා කරන්න දෙයක් නැතුවට අපි අහනවනේ. අන්න එහෙම. ඉතින් මම ඇහුවා. එහෙම අහනකොට මේ තාත්තගේ මූණ පුලුට වුණා. අහක බලලා හාමුදුරුවනේ ඔය නරක පැත්ත ඕ පැත්ත දැන් කතා කරන්න එපා ඒක ඉවරයිනේ. මම ඒක අමතක කරලා තියෙන්නේ. ඒවා නැවත නැවත සිහිපත් කරන්න ඕන දේවල් නෙවෙයි කියලා මට අමුතු විදිහට කතා කරා. ඉතින් බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන්ටම වෙලක් තේරෙන්නේ නැත්තම් අන්න ඒ අය වැටෙන ගණේකුත් තියෙනවා. ඒ අය වැටෙන ගණේ තමයි ඒ සිව්පාසතෙක් බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන්ටම වෙලත් තේරෙන්නේ නැත්තම් ඒ අය වැටෙන්නේ බూరు ගණයට. දැන් බూరుවාට කිසිම ඥානයක් මොලයක් නැහැනේ. ඔහේ බරක් තිබොත් ඒක උස්සගෙන යන්න විතරයි දාන්නේ. එහෙමනම් පින්නතුනි බලන්න මම මේ කිව්වේ බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන්ටම වෙලත් තේරෙන්නේ නැත්තම් ඒ අය වැටෙන්නේ බూరు ගණයට. ඉතින් බూరు ගණයට වැටෙන අයත් මේ සමාජයේ කොච්චර ඉන්නවාද කියලා පින්නතුලා හිතලා බලන්න. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ කොච්චර කරුණාවෙන්ද අපට මේ විදිහට කියා දීලා තියෙන්නේ. එහෙමනම් මේ මරණය කියන එක කාටත් පොදු දෙයක්. කවදා හරි කොතන හරි කොහොම හරි අපි මරණයටපත් වෙනවා. දැන් චුට්ටක් හරි හිත හදා ගන්න පුළුවන්. හරි අවුරුදු 90න් මැරෙනවා, 80න් මැරෙනවා, 100න් මැරෙනවා කියලා ඒක ස්ථීර ව්‍යවස්ථාවක් තියෙනවා නම්. එහෙම දෙයක් නැහැ නේද? දැන් බලන්න පින්නතුනි කුසේදි මැරෙනවා. උපදින්න ගිහිල්ලා මැරෙනවා. අර අර්බුද පේශි ඝන කියන අවස්ථාවල මැරෙනවා. ඉපදිලා මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් අවුරුදු 10න් 15න් මැරෙනවා. අවුරුදු 20න් 30න් මැරෙනවා. ඉතින් මේකට කාලයක් නැහැ, වයසක් නැහැ. මේවට ඕන තරම් අත්දැකීම් අපිට තියෙනවා. එහෙමනම් ජීවිතයේ කියන එක තනාග පිනිබිදක් කියන එක අපිට කාටත් දැන් හොඳට ඔලුවට වැදිලා තියෙනවා. මේකට මහා කාලයක් නැහැ. මේ කාලේ ඉක්මනට ගෙවිලා යනවා. එහෙමනම් පින්නතුනි මේ මරණය කියන එක මේ චුතිය ඉතා පිරිසිදුව සිද්ධ වෙන්න ඕන ධර්මයට අනුව. අපි ලෝභ හිතකින් මැරුණොත්, ද්වේෂ හිතකින් මැරුණොත්, අකුසල හිතකින් මැරුණොත් අපිට සුගතිගාමී වෙන්න පුළුවන් කමක් නැහැ.
එහෙමනම් අපට ලොකු අනතුරක් තියෙනවා නේද? දැන් බලන්න පුතත්ජන සිත මේ පංචකාමයට එක්ක ඉන්න කෙනෙකුගේ සිත පින්නතුනේ අනිවාර්යයෙන්ම මේ කියන කෙලෙස් එක්කනේ තියෙන්නේ ගොඩාක් දුරට. එක්ක වැළෙනවා, එක්ක ගැටෙනවා. ඉතින් ඊර්ෂ්‍යාව, මාන්නය මොනවා හරි අකුසල හිතකින් තමයි බොහෝ දෙනෙක් ධර්මයේ දන්නේ නැති, සිහියක් නැති, සිහි නුවණක් නැති බොහෝ දෙනා ගත කරන්නේ අකුසල පැත්තේ. එහෙමනම් ඒ වගේ අකුසල් සිතකින් මරණයටපත් වුනොත් අපිට සුගතියක් අපේක්ෂා කරන්න බෑ. පින්නතුල අහලා තියෙනවනේ ආදිත්ත පරයාය සූත්‍රය. ආදිත්ත පරයාය සූත්‍රයේ හැටියට කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ඇත්තටම පින්නතුනේ එයා දුගතිගාමි වෙන්නේ නැහැ. දැන් මේ අත්ව අහලා තියෙන්නේ සෝතාපන්න වුණාම තමයි, සෝහාන් වුණාම තමයි ස්ථීර වශයෙන්ම අපායෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි මේ ආදිත්ත පරයාය සූත්‍රයේ හැටියට ජීවත් වෙනවා නම් ඒත් අපාය නම් වැටෙන්නේ නැහැ. ආදිත්ත පරයාය සූත්‍රය මම දන්නවා මේ බණහන ගොඩාක් අය හොඳට ප්‍රගුණ කරන අහලා තියෙන සූත්‍රයක්. මේක සඳහන් වන්නේ මොකද්ද? මහණෙනි, ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආශාවෙන් බැඳීමෙන් ලෝභ සිතින් හිත පවත්වනවට වඩා හොඳයි කිව්වා. රත් විච්ච යකඩයකින්, ගිනියම් විච්ච යකඩයකින් ඇහැට ඇනගන්න එක. මොකද ඒක ඒ ජීවිතේට විතරයි. හැබැයි පින්නතුනේ අපි ලෝභ සිතින් රූපයක් දැකලා ඒ හා සම්බන්ධව හිත පවත්වමින් ඉන්න වෙලාවක මැරුණොත් නම් කෙලින්ම අපායේ. ඉතින් ඔය ඇහෙන් විතරක් නෙවෙයි කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් අරමුණු අරගෙන ඒ හා සම්බන්ධව ඇලීමෙන් ඉන්න වෙලාවක මැරුණොත් පින්නතුනි කෙලින්ම අපාය යනවා. ඉතින් මෙහෙම කියනකොට මේ ඇත්තන්ට බයකුත් ඇති වෙනවා ඇති. අනේ එහෙමනම් අපේ සිත්වල නිතරම තියෙන ඔය ඇලීමමයි. අපි කොච්චර දරුවන්ට ඇලිලා ඉන්නවද, ගෙවල් වලට ඇලිලා ඉන්නවද, යාන වාහන වලට, මිල මුදල් වලට අපි කොච්චරනම් ඇලිලා ඉන්නවද කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන්, හිතෙන්න පුළුවන්. පින්නතුනි, තථාගත ධර්මයේ තුලින් ඉස්සරහට යන්න අපි මුලිනුත් කිව්ව අවබෝධය අත්‍යවශ්‍යයි. අවබෝධයෙන් තොරව කෙනෙකුට සැනසෙල්ල හදාගන්න බෑ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි ඒ දෙයට බය වෙන්නත් හොඳ නැහැ. මොකද එහෙම අන්තවාදී ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කළා නැහැ. අන්තවාදී ධර්මයක් කියන්නේ දැන් අපිට අහන්න ලැබෙනවනේ වර්තමාන සමාජයේ අමුතු දේවල්. නමුත් එහෙම දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. හැම කෙනෙකුටම පිළිගන්න පුළුවන් දේවල් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. දැන් බලන්න පින්නතුනි, දැන් අපි කතා කරේ මේ ආදිත්ත පරයාය සූත්‍රයේ මේ තියෙන බැඳීම්. අවබෝධයේ තියෙනවා නම් අපට ගැලවෙන්න පුළුවන්. මොකද අන්තවාදී ධර්මයක් නෙවෙයි කිව්වේ කතාද බඳින්න එපා කියලා කොතනවත් නැහැ. ගෙවල් හදන්න එපා, දරුවෝ හදන්න එපා, ළමයි හදන්න එපා, හම්බ කරන්න එපා. එහෙම තියනවාද? එහෙම කොහේවත් නැහැ. හැබැයි අවබෝධයේ තියෙනවා නම් අපට ගැලවෙන්න පුළුවන්. ඔය අවබෝධය කියන එකත් තේරුම් ගන්න එපේ. දැන් බලන්න පින්නතුනි, අපි හිතමු අම්මා කෙනෙක් දරුවෝ හදනවා. මේ අත දන්නවා අම්මා කෙනෙක් දරුවන්ට තියෙන බැඳීම සුළුපටු බැඳීමක් නෙවෙයිනේ. ඒක මහා විශාල බැඳීමක්. එතකොට ඒ අම්මා හොඳට ධර්මයේ දන්නවා නම් ඒ අම්මට මෙහෙම මෙනෙහි කරන්න පුළුවන්. අනේ දැන් මේ වර්තමාන ජීවිතයේ මගේ මේ දරුවෝ අතීත සංසාරේ මට කෝටි ප්‍රකෝටි ගණන්, අසංඛේය ගණන්. අසංඛේය කියන්නේ සංඛ්‍යාවක් නැහැ. අසංඛේය ගණන් දරුවෝ ඉඳලා තියෙනවා. හැබැයි දැන් ඒ ඔක්කොම ඉවරයි. දැන් මේ වර්තමාන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අනාගතෙත් මම නිවන් අවබෝධ නොකළොත් මට ඕන තරම් දරුවෝ අනාගතෙත් උපදිනවා. එහෙනම් මේ දරුවෝ උපදිනවා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. දරුවන්ට හොඳට ආදරෙන් ඉන්නවා.
මොකද දැන් තමන් මේ ධර්මයේ දන්නවා කියලා ඒව ප්‍රචාරය කරන්න යන්නේ. මේ ප්‍රතිපත්ති පුරන්නේ පුන්නතේ නැගට නොදැනි. නිකම් බෝඩ් දාගෙන අමුතු රංගපෑමකට ගියොත් ධර්මයේ වැඩෙන්නේ නැහැ. ඒ නිසා අර දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරනවා. හැබැයි අම්මා දන්නවා මේක අමුතු දෙයක් නෙවෙයි. මේ ගෙවිච්ච සංසාරේ දරුවෝ හදාපු ප්‍රමාණය කියන්න බෑ. ඉලක්කමකින් කියන්න බැරි තරම් දරුවෝ හදලා තිනවා. ඒකට හේතුව තමයි මේ සංසාරේ ආරම්භක කෙලවරක් හොයන්න බැරි කම. එතකොට බලන්න එහෙම හිතනකොට පින්නතුනි අපිට අර ඒ දරුවන්ට තියෙන බැඳීම නැත්තම් දරුවොත් අරගෙන යන්න තියෙන ආසාව දුර වෙලා යනවා. ඔය විදිහටම පින්නතුනි ගෙවල් දොරවල් දැන් ගෙයක්කට බැඳිලා ඉන්නවනම් හිතන්න ඕනේ අනේ මොකද්ද මේ පර්චස් 10 20 තියෙන ගේ. මම සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබලා තිනවා, සක්දෙව් රාජ්‍ය සම්පත්තිය ලැබලා තියෙනවා. ඒ කාලේ මහා විමං මාලිගා මට තිබුණා. දැන් එකක්වත් නෑ අනිත් වෙලා ගිහිල්ලා. එහෙමනම් මේ හදාගත්ත මේ පර්චස් 10 15 ගේ මේකට මොන බැඳීමක්ද කියලා හිත හදාගන්න. අන්න අවබෝධය. එහෙමනම් මේ අවබෝධයේ තියෙනවා නම් අපට සැනසෙල්ල හදාගන්න පුළුවන්. එතකොට පින්වත් හැම දිනෙකම මේක හොඳට හිතට ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවබෝධයේ තියෙනවා නම් සැනසෙල්ල හදාගන්න පුළුවන්. ඊළඟට මේ මරණය පින්නතුනි සතුටින් මැරෙන්න ඕන කමක් තියෙනවා. දුකෙන් දුම්නසින් කනගාටුවෙන් ලත වීමෙන් මැරුණොත් සුගතියක් අපේක්ෂා කරන්න බෑ. සතුටින් මරණය සිද්ධ වෙනවා නම් සැහැල්ලුවෙන් මරණය සිද්ධ වෙනවා නම් එයාට සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. එහෙමනම් සැහැල්ලු මරණයක් කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා කරුණු 6ක් ජීවිතේට පුරුදු කර ගන්න ඕන. මොනවද මේ කරුණු 6? තථාගතයන් වහන්සේ වදාරනවා කම්මාරාමෝ හෝති. වැඩවලින් ටිකක් අයින් වෙන්න ඕන. ඉතින් මේ අත්තු බලයි ඒක හරි වැඩක් නේ. කොහොමද මේ වැඩවලින් අයින් වෙන්නේ කියලා? වැඩවලින් අයින් වෙන්න කියලා කියන්නේ එදිනෙදා ඔය කෑම පිස ගන්න එක, ගෙවල් දොරවල් අතු ගන්න එක, ඇඳුම් සෝද ගන්න එක, ඒව කරන්න එපා කියන එක නෙවෙයි. අපේ ජීවිතය සැලැස්මකට අනුව අපි ගෙනියන්න ඕන. දැන් අපට විශ්‍රාම කාලයක් තියෙනවනේ නේද? ඒ විශ්‍රාම කාලේ පින්නතුනි විශ්‍රාම සුවය අපි විඳින්න ඕන. දැන් විශ්‍රාම කාලෙත් ඉතින් එක එක ව්‍යාපෘති පටන් ගත්තොත් ඔන්න ගෙවල් හදන ව්‍යාපෘතියක්, ඉඩම් ගන්න ව්‍යාපෘතියක්, තව නොයෙක් විදිහේ ව්‍යාපාර වැඩ කෝටියක් ඔළුවේ තියෙන මිනිහෙකුට සතුටෙන් මැරෙන්න පුළුවන්. බෑ. දැන් බලන්න සමහර අම්මලා කියනවානේ අනේ ස්වාමීන් වහන්සේ දැන් මගේ වැඩ ඔක්කොම ඉවරයි. මට එකම එක බරක් තියෙනවා. මගේ මේ දරුවා මේ ළමයාගෙන් නිදහස් වුණාට පස්සේ මම නිදහස්, මට සතුටෙන් මැරෙන්න පුළුවන්. අර බලන්න වැඩ තියෙනකොට සතුටෙන් මැරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් වැඩ වලින් අනිවාර්යෙන් අයින් වෙන්න ඕන. ඔය ඇත්තන්ට විතරක් නෙවෙයි. භික්ෂුන් වහන්සේලා හැටියට අපටත් හැමදාම පන්සල් හදා හිටියොත්, හැමදාම ගොඩනැගිලි හදා හිටියොත් ඕක පින්නතුනි ඇබ්බැහියක් අපවත් වෙනකන් අතහරින්න නම් බෑ. ඒක තමයි භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන්. ඒ අනුව කල්පනා කරලා බලනකොට අපි දෙපක්ෂයටම සාධාරණයි. සතුටෙන් මැරෙන්න ඕන නම් වැඩවලින් ටිකක් අයින් වෙන්න ඕන. දැන් බලන්න මේ ශරීර කූඩුව යන්ත්‍රයක් නම් මේ යන්ත්‍රේ යාන්ත්‍රණය තේරුම් ගන්න ඕන නම් මැෂින් එක නවත්තන්න ඕන. එහෙමනම් අපි මේ කය ගැන තේරුම් ගන්න කරන වැඩවලින් ටිකක් අයින් වෙන්න ඕන. ඒ සතුටෙන් මැරෙන්න ඕන නම් පළමුවෙන්ම පුරුදු කර ගන්න ඕන එක. දෙවෙනි කාරණේ තමයි බස්සාරාමෝ හෝති. කතාව, කය. මේක පින්නතුනි බොහෝ දෙනාට හුරු වෙලා තියෙන දෙයක්. මට නම් හිතෙන්නේ දැන් ඔය කුඩු කාර්යුන්ට අපි බයිනවා මේ කුඩු වලට ඇබ්බැහි වෙලා කියලා.
මත් වතුරට ඇබ්බැහි වෙච්ච කෙනාට බයිනෝ අපි මේ මතට ඇබ්බැහි වෙලා බේබද්දෙක් කියලා. ඇත්තට මට නම් හිතෙන්නේ ওই කතාවට ඇබ්බැහියත් ඒ වගේම එකක් තමයි. මොන සම්පත්තිය තිබුණත් සමහරුන්ට කතාව නැත්තම් ජීවත් වෙන්න කැමති නැහැ. කතාව ඕන. එහෙමනම් සතුටින් මැරෙන්න ඕන නම් ටිකක් කතාව පාලනය කරගන්න ඕන. ඊළඟට පින්නතුනේ නිද්දාරාමෝ සමහර උදේටත් නිදිනවා, දවල්ටත් නිදිනවා, රැයටත් නිදිනවා. හරියට අර සත්තු වගේ. එහෙම නින්දට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙකුට සතුටින් මැරෙන්න බෑ කියනවා. නොනිදා ප්‍රතිපත්ති පුරන්න ඕන. ඊළඟට ඝන සංගණිකාරාමය අපේ අයට තියෙන පුරුද්දක්. තාත්තා අම්මා දරුවෝ මුණුබුරු මිනිබිරියෝ ඔක්කොම වට කරගෙන එකට ඉන්න ඕන. කීජි බීච් කියලා අර කුරුල්ලෝ වගේ. එහෙම නෙවෙයි හොදකලාවේ ටිකක් ඉන්න ඕන සතුටෙන් මැරෙන්න නම්. ඒක පුරුදු කරගන්න ඕන. ඒ නොඑක් සංසර්ග දස්සන සවනාදී සංසර්ග වලින් ටික ටික අයින් වෙන්න ඕන. ඒ පස්වෙනි එක. හයවෙනි එක තමයි ප්‍රපංචරාමෝ හෝති තණ්හා දිට්ඨිමාන වලින් අයින් වෙන්න ඕන. ඒක එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ටික ටික ඔය මෝඩ විදිහට තියෙන තණ්හාව අයින් කරගන්න ඕන. ඉතින් එහෙමනම් පින්නතුනි මෙන්න මේ විදිහට මේ කරුණු ටික අපි දිනු කරගත්තොත් අපිට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ අනිත්‍යතාවය මොකද මේ දේශනාව බණ කියන මටත් බණ අහන ඔබටත් ඒකාන්තෙන් 100%ක්ම වටිනවා. 100%ක්ම වටිනවා කියලා කියන්නේ මේ මං කියපු හින්දා නන් නෙවෙයි. අපි හැමෝම ඒකාන්තෙන් මැරෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි මේ අනිත්‍යතාවය ගැන අමුතුවෙන් කම්පාවක් අවශ්‍ය නැහැ. මේ අනිත්‍ය ලක්ෂණය නිතර නිතර මෙනෙහි කරනවා කියලා කියන්නේ ඍණාත්මක පැත්තක් නෙවෙයි. ඒක නියම ධනාත්මක චින්තනය. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ යන්නට මේ අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කිරීම ජීවිතයේ පිළිබඳව මේ తాවකාලික ස්වභාවය මෙනෙහි කිරීම සැබවින්ම ධර්මයේ යන්නට මහා උපකාරයක්. ඇත්තම මේක තමයි නියම ධනාත්මක චින්තනය. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි ප්‍රියංගනී පෙරේරා මහත්මාව ඒ වගේම සමුද්‍ර පෙරේරා පුතුණුවන්ගේ බලාපොරොත්තුව තමයි මීට අවුරුදු 3කට පෙර කැනඩාවේ ටොරොන්ටෝහිදී අභාව ප්‍රාප්ත වූ ආචාර්ය අශෝක පෙරේරා මහත්මයාට ඒ වගේම මීට අවුරුදු 9කට පෙර අභාව ප්‍රාප්ත වූ පී.බී. පියදාස පියාණන්ට සෙසු ඥාති හිතමිත්‍රාදීන්ට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම පින්වත් ප්‍රියංගනී පෙරේරා මහත්මාවගේ මවවන ඒ සුජීවත්ව සිටින රෝගී තත්ත්වයෙන් පසුවන බී හැරියට් ඒ මහත්මාවට මෑණියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට සෙත් පතනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලේ පින්වත් හැම දිනාටම සෙත් පතනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා. අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට මේ කුසල් නිවන් පිණිස වේවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල් නිවන් පිණිස වේවා. අවීචයේ පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලු සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා. අවසාන වශයෙන් පින්වත් ප්‍රියංගනී පෙරේරා මහත්මාව සමුද්‍ර පෙරේරා පුතුණුවන් ඇතුළු අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී
උතුම් අමා මහ නිවන් පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.